ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ විභාග ප්‍රශ්න ගණනාවක් විශ්ලේෂණය කරලා ඉන්පසු 2022-23 වැනි ඉදිරි විභාග වලට යොමු විය හැකි අනුමාන විභාග ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කළා. විශේෂයෙන්ම අනුපාත සම්බන්ධයෙන් අපි හොඳ අනුමාන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. අදත් අපි අනුමාන හා අනිකුත් මූල්‍ය කළමනාකරණ සංකල්ප ආශ්‍රිතව විභාගයට යොමු විය හැකි ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. ඒ තුලින් ව්‍යුහගත පේපර් එක නැත්නම් සෙකන්ඩ් පේපර් එක අවශ්‍ය ලිවීමේ තාක්ෂණය නැත්නම් සාර්ථකව පිළිතුරු ලිවීමේ දැනුම අනිවාර්යයෙන්ම ඔබ 100%ක්ම වර්ධනය කරගෙන අවසන් කරනවා ඇති. අපි මුලින්ම බලමු අද ප්‍රශ්නය 25 වෙනි ප්‍රශ්නය ආදර්ශ ප්‍රශ්නය නැත්නම් අනුමාන ප්‍රශ්නය වර්ණීය කොටස් preference shares සහ ණයකර අතර සමාන අසමානතා දෙක බැගින් සඳහන් කරන්න. වර්ණීය කොටස් සහ ණයකර අතර ණයකර කියන්නේ තව නම් තියෙනවා සාංගමික බැඳුම් කර කියන්නේ තෝකම මතකනේ අපි තීරපාටිද වචන කළා. ණයකර වලට කියන තව නමක් තමයි ඩිබෙන්චර්ස් වලටම කියන්නේ සාංගමික බැඳුම් කර corporate bonds තේරුණාද? නැත්තම් ඍණපත්‍ර. එහෙනම් ණයකර ඍණපත්‍ර දෙකම එක. ඒක ඉංග්‍රීසි ටර්ම් එක තමයි ඩිබෙන්චර්ස්. අනිත් එක සාංගමික බැඳුම් කර ඒක ඉංග්‍රීසි ටර්ම් එක තමයි corporate bonds. මේ කියන්නේ මොකද්ද? සීමිත පොදු සමාගම් වලට අතිරේක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට මහජනයා වෙත නිකුත් කරන නැත්නම් මහජනයා වෙත නිකුත් කර අරමුදල් සපයා ගන්නා මැදිකල් සහ දිගුකල් ණය මාර්ග තමයි ණයකර කියන්නේ. වර්ණීය කොටස් දන්නවනේ. ඒ කියන්නේ එක කොටස් ප්‍රාග්ධනය නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් යටතේ කොටස් නිකුත් කර ප්‍රාග්ධනය රැස් කරොත් ඒකට අපි කියනවා වර්ණීය කොටස් කියලා. ඒකේ ලාභාංශය නිශ්චිතයි. ඒතර ණයකර වලටත් පොලියක් ගෙවනවා. ඒකේ මොකද්ද? ඒකෙත් පොලිය නිශ්චිතයි. තේරුණාද? දැන් මේ දෙකම අයිති වෙන්නේ මොන ප්‍රාග්ධනයටද මතකද? මේ දෙකම අයිති වෙන්නේ ණය ප්‍රාග්ධනයට. ඇයි? නිශ්චිත පොලියක් හෝ ලාභාංශයක් ගෙවිය යුතු මාර්ගවලින් අරමුදල් රැස් කරොත්. නිශ්චිත පොලියක් හෝ ලාභාංශයක් ගෙවිය යුතු මාර්ගවලින් අරමුදල් රැස් කරොත් අපි ඒකට කියන්නේ මොකද්ද? ණය ප්‍රාග්ධනය. මේ දෙකම ණය ප්‍රාග්ධනය. ඒ නිසාම තමයි මට හිතෙනවා මට දැනෙනවා ළඟ මේකේ විභාගයට යොමු වෙන ප්‍රශ්නයක් යොමු විය යුතු ප්‍රශ්නයක්. තේරුණාද? මොකද මේ දෙකම එකම පවුල එකම ගණේ නේ. ඒ කියන්නේ දෙකම ණය ප්‍රාග්ධනය. දෙකටම නිශ්චිත ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. නිශ්චිත ප්‍රතිලාභයක් ගෙවන්න ඕන. දෙකේම ඒ අරමුදල් රැස් කිරීමේදීම නිශ්චිත ප්‍රතිලාභය ප්‍රකාශයට පත් කරලායි තියෙන්නේ. ඒ නිසා මේක එකම පවුලේ ප්‍රභේද දෙකක් නිසා මේක බොහොම ළඟයි විභාගයට. තේරෙනවද? තාම යොමු වුණේ නැහැ. ලංකාවේ වැඩි පිරිසක් මේ ප්‍රශ්නේ සාර්ථකව ලියන එකක් නැහැ. නමුත් ඔබ සාර්ථකව ලියන. මොකද ඔබ විභාගයට පෙර මේ ප්‍රශ්නේ ඔබ හොඳින් අත්දැකලා යන්නේ. එහෙමනම් දෙකම ණය ප්‍රාග්ධනය. සමාන අසමානතා ප්‍රශ්න තුල ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි තරු ලකුණු දෙකක අපි ඒක වෙන් කරලා ලියමු. මුලින් අපි ලියමු පළවෙනි තරු ලකුණ. මුලින්ම සමානතා කියලා මේ වගේ ලියන්න. ලියලා ශීර්ෂයක් ගන්න. ඒ යටතේ අපි ලියමු සමානතා. දැන් මේක කියා දෙක බැගින් කියලා ඉල්ලනවනේ. දෙක බැගින් කියලා නම් නොකලත් මම හිතන්නේ මේ ප්‍රශ්න දැන් 30 40 50 60ක් කරලා ඇතිනේ. අනිව ඊටත් වැඩි මම හිතන්නේ. 100 ගණක් කරලා ඇති. නම් නොකලත් අංක නොකලත් ඔබ දෙක බැගින් තමයි ලියන්නේ. මොකද මේක දෙපැත්තක් අහනවනේ. සමානතා 2යි අසමානතා 2යි. සමානතා 4යි අසමානතා 4යි 8යි. එච්චර පුළුල්ල පිළිතුරු අපේක්ෂා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක එක්කෝ තනි රෝම ඉලක්කම් ප්‍රශ්නයක් આવත් ලකුණු 4යිනේ. ඒක සමානතා 2කට ලකුණු 2යි අසමානකම් 2කට ලකුණු 2යි දෙයි. තේරුණාද? 4 4 8ක් ලියන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මුලින්ම සමානතා ලියමු. එක සමානතාවයක් තමයි මේ දෙකම අයිති වෙන්නේ මොන ප්‍රාග්ධනයටද? අයිති කවුරු හේවත් හිමිකාරත්ව ප්‍රාග්ධනයටද? නැහැ. මේ දෙකම අයිති වෙන්නේ කොහෙටද? ණයකරුවන්ගේ ප්‍රාග්ධනයට. එහෙනම් සමානතාවය. එහෙනම් ණය ප්‍රාග්ධනයට අයත් වේ. ණය ප්‍රාග්ධනයට අයත් වේ. පැහැදිලිනේ? ඊළඟට දෙකටම නිශ්චිත
ප්‍රතිලාභයක් තියෙනවා. ඇයි වර්ණීය කොටස් වලට නිශ්චිත ලාභාංශයක් ණය කරවලට නිශ්චිත පුලියක්. එහෙනම් දෙවෙනි සමානතාවය තමයි නිශ්චිත පුලිය කියන්නේ ප්‍රතිලාභ කියමු පොදුයි දෙකටම පොදුයි. නිශ්චිත ප්‍රතිලාභයක් ගෙවීමට බැඳී ඇත. කවුද? ආයතනය. සමානතාව ඔය දෙක ලියුවත් ඇති. තුන්වෙනි එකකුත් ලියමු. ස්ටෑන්ඩ් බයි. ඊට අමතරව මේ දෙකටම ව්‍යාපාරයේ හිමිකාරත්වයක් ලැබෙන්නේ නැහැ. දෙකම ණය ප්‍රාග්ධනය කියලා කිව්වනේ. එහෙනම් ව්‍යාපාර හිමිකාරත්වයක් හිමි වෙන්නේ නැහැ. දෙකම ණයකරු. එහෙනම් ව්‍යාපාර හිමිකාරත්වයක් හිමි නොවේ. එතකොට ඒ නිසා මේ දෙකටම පාලන බලතලක් නැහැ. තේරුණාද? පාලන බලතල, ඡන්ද බලය හෝ පාලන බලතල. පාලන බලතල මෙන්ම ඡන්ද බලයද හිමි නොවේ. හරිනේ? ඔයගේ සමානකම් දෙකක් ලියුවම ඇති. ඊට පස්සේ අපි ලියමු දෙවෙනි තර ලකුණ අසමානතා කියලා අපි ශීර්ෂයක් ලියලා අසමානතා කියලා ලියලා අපි යටතේ ලියමු මේ පැත්තට වර්ණීය කොටස් මේ පැත්තට ණයකර. දැන් වර්ණීය කොටස් අයිති වෙන්නේ ඇත්තටම කොටස් ප්‍රාග්ධනයට. ප්‍රාග්ධනයනේ කොහොම හරි කොටස් ප්‍රාග්ධනයට. නමුත් ණයකර අයිති වෙන්නේ ණය ගණයට. ප්‍රධානම වෙනස ඒකයිනේ. එහෙනම් පළවෙනි එක කොටස් ප්‍රාග්ධනයට අයත් වේ. අනෙක් පැත්තට ණය තුලට අයත් වේ. පොදුවේ ණය ප්‍රාග්ධනය තමයි. නමුත් මේකයි තියෙන කොටස් ප්‍රාග්ධනයට මේක ණය තුල. ඊළඟට වර්ණීය කොටස් සාමාන්‍යයෙන් ඒ සඳහා ගෙවන ප්‍රතිලාභය තමයි ලාභාංශ. නමුත් ණයකර වලට දෙන්නේ මොනවද? පොලි. එහෙනම් දෙවෙනි එක තමයි අදාළ ප්‍රතිලාභය ලාභාංශ ලෙස හැඳින්වේ. මේක ප්‍රතිලාභය මොනවද? පොලි ලෙස හැඳින්වේ. තුන්වෙනි එක දැන් මේ වර්ණීය කොටස් සාමාන්‍ය නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා වර්ගයක් තියෙනවනේ. වර්ණීය කොටස් වල ප්‍රභේද තියෙනවනේ. සහභාගී වර්ණීය කොටස්, සමුචිත වර්ණීය කොටස්, අසමුචිත වර්ණීය කොටස්, නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා ප්‍රභේද කීපයක් තියෙනවනේ. එයින් නිදහස් කළ හැකි වර්ණීය කොටස් redeemable preference shares කියන එක අපි කතා කරා. ඔක්කොම ටික කතා කරා න්‍යායාත්මක කොටසේදී. නිදහස් කළ හැකි වර්ණීය කොටස් පමණක් සමාගමක් ඈවර කිරීමට පෙර ආපසු සල්ලි ගෙවල නිදහස් කරනවා. සෙසු වර්ණීය කොටස් සාමාන්‍ය කොටස් වගේම ඈවර කරනකන් නිදහස් කරන්නේ නැහැ. නමුත් ණයකර හැමනේ පැහැදිලිවම ණයක්නේ. අනිවාර්යයෙන්ම ඈවර කිරීමට පෙර කල් පිරෙනවා. අවුරුදු 2න් 3න් 5න් කල් පිරෙනම ආපසු නිදහස් කරනවා. එහෙමනම් තුන්වෙනි එක ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් සමාගම
ඈවර කිරීමේදී ආපසු ගෙවනු ලබයි. අනෙක් පැත්තට කල් පිරුණු පසු ආපසු ගෙවයි. කල් පිරුණු පසු ආපසු ගෙවයි. මේකෙත් වෙනස්කම් දෙකයි අවශ්‍ය. අපි තවත් එකක් ස්ටෑන්ඩ් බයි ලියමුකෝ. 4 වෙනි එක. දැන් වර්ණීය කොටස් නිකුත් කරනකොට වත්කම් අපේට එහෙම තියනවද? නෑනේ. කොටස් ප්‍රාග්ධනයේ නෑ. පැහැදිලිවම නෑ. නමුත් ණයකර කියන්නේ ණය. ණයකරවලදී බොහෝ වෙලාවට වත්කම් අපිට තියන්න වෙනවා. අපි කතා කරා තීරි පාට් එකේදී ඒ වගේ මේ ප්‍රශ්න ගැටලු කතා කරද්දී අපිට ප්‍රශ්න හමු වුණා සුරක්ෂිත ණයකර නැත්නම් රක්ෂිත ණයකර secured debentures කියලා මතකද? ඒ කියන්නේ වත්කම් අප තබා තමයි සමහර ණයකර නිකුත් කරන්නේ. නමුත් කොටස් නිකුත් කිරීමේදී වත්කම් අප තැබීමක් නැහැ. එන අවසන් එක වශයෙන් අපි ලියමු වත්කම් අප තැබීමක් සිදු නොවේ. වත්කම් අප තැබීමක් සිදු නොවේ. අනෙක් පැත්තට වත්කම් අප තබා බොහෝ විට නිකුත් කරයි. වත්කම් අපිට තියෙනවා. හරිනේ. රයිට්. ඔන්න වගේ සමානකම් ඔක තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 26 අයන්න. ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය යනුවෙන් කුමක් අදහස් වන්නේද? ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය යනුවෙන් කුමක් අදහස් වන්නේද? ආයන සීමාසහිත අර්ලීය සමාගමේ මූල්‍ය තොරතුරු පහත දැක්වේ. ඉඩම් 20 ලක්ෂයයි, යන්ත්‍ර 5 ලක්ෂයයි, රථවාහන 5 ලක්ෂයයි, අත්පිට විකුණුම් 40 ලක්ෂයයි, ණයට විකුණුම් 60 ලක්ෂයයි. ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය ගණනය කරන්න. පැහැදිලිද? ඔව්. එතකොට මුලින්ම අයන්න ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ව්‍යාපාරයක තියෙන ස්ථාවර වත්කම් ඒ ව්‍යාපාරයේ විකුණුම් ජනිත කිරීමට, විකුණුම් ජනනය කිරීමට කොපමණ දායකත්වයක් ලබා දෙන්නේ දැයි පිළිබිඹු කරන අනුපාතය. නැත්නම් ස්ථාවර වත්කම් උපයෝගී කරමින් ජනිත කරන විකුණුම් ධාරිතාවය තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. නැත්නම් ස්ථාවර වත්කම් මහ විකුණුම් අතර සම්බන්ධතාවය පෙන්වුම් කරන අනුපාතය කොත් හරි. ස්ථාවර වත්කම් මහ විකුණුම් අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ ස්ථාවර වත්කම් අනිවාර්යයෙන්ම විකුණුම් බිහි කරන දායක වෙනවනේ. දැන් ෂෝරූම් එකක් නැත්නම් වැස්තර තිමිතිමි අවුවට වේලවිලි භාණ්ඩ විකුණන්න බෑනේ. ස්ථාවර වත්කම් ඕනේ. ඒ වගේම යන්ත්‍රෝපකරණ රථ වාහන නැතුව භාණ්ඩ බෙදා හරින්න බෑනේ, විකුණුම් ලබා ගන්න බෑනේ. තේරෙනවද? ඒ වගේ ස්ථාවර වත්කම් තුලින් බිහි කරන විකුණුම් ධාරිතාවය මේකෙන් පෙන්වුම් කරන්නේ. නැත්නම් ස්ථාවර වත්කම් මහ විකුණුම් අතර සම්බන්ධතාවය තමයි මේක පෙන්වුම් කරන්නේ. එහෙමනම් අපිට අයන් වශයෙන් ලියන්න පුළුවන්. ස්ථාවර වත්කම් හා විකුණුම් අතර පවතින සම්බන්ධතාවය පිළිඹු කරන අනුපාතයයි. නැත්නම් ස්ථාවර වත්කම් විකුණුම් ජනනය කිරීමට දායක වෙති ආකාරය එකත් හරි. හෝ මේක ලියමුකෝ. හෝ ස්ථාවර වත්කම් විකුණුම් ජනනය කිරීමට
දායක වී ඇති ප්‍රමාණය පෙන්නුම් කරන අනුපාතයයි. හරිනේ. එතකොට ඔක ආයෙත් අහන්නේ සීමා සහිත අර්ලිය සමාගමේ මූල්‍ය තොරතුරු කීපයක් දීලා තියෙනවා. ස්ථාරවත්කම් පිරිටුන් අනුපාතය ගණනය කරන්න. එතකොට ඉරයට සාමාන්‍යයෙන් ස්ථාරවත්කම් මෙච්චරක් ස්ථාරවත්කම් වලින් කොච්චරක් විකුණුම් ජනිත කරාද? එහෙම මතක තියාගන්න. මෙන්න යට ස්ථාරවත්කම්. මේ ස්ථාරවත්කම් වලින් කොච්චර විකුණුම් ජනිත කරාද? එහෙනම් මතක තියාගන්න ලේසි විකුණුම් උඩ. අත්පිට විකුණුම් ණයට විකුණුම් තියෙන මොනවද ගන්නෙ? අත්පිටද ණයටද? ප්‍රශ්නයක් නෑ. විකුණුම් කොහොකත් එකයි. අත්පිට විකුණු අස්සල්ලි හම්බ වෙනවා. ණයට වික්කත් ණය ගැතුව බොල් ණය කරේ නැත්තම් ඒත් සල්ලි හම්බ වෙනවා. නේ? බොල් ණය කළොත් සල්ලි හම්බ වෙන්නේ නෑනේ. නමුත් සල්ලි හම්බ වෙන්න ඕනේ නේ. දෙකම විකුණුම්. එහෙනම් ස්ථාරවත්කම් ඔය ණයට විකුණුම් ජනනය කරන්නත් අත්පිට විකුණුම් ජනනය කරන්නත් දායක වෙන එකසේ. දැන් බෙදා හැරීමෙන් ලොරි රථ කියන්නකෝ. එතකොට බෙදා හැරීමෙන් ලොරි රථ වල ගෙනියන්නේ අත්පිට විකුණුම් විතරද? ණයට විකුණුම් වෙන ක්‍රමයක් තියෙනවද? නෑ. ඒ වාහනවල බරන් යනවා. එහෙනම් ඒ නිසා ගන්න මුළු විකුණුම්. එහෙනම් ආයන්න ස්ථාවරවත්කම් පිරිවැටුම් අනුපාතය සමානයි ඉරයට ස්ථාවරවත්කම් ඉර උඩ මුළු විකුණුම්. මේ දෙක මාරුනොත් කමක් නැහැ. එහෙමත් සමහර අය හදනොත් වඩා හොඳ ස්ථාවරවත්කම යට ගන්න. ස්ථාවරවත්කම් වලින් මෙච්චර විකුණුම් කියලා පෙන්නනවා. තේරෙනවද? නැත්තම් අර අනුසංඛ්‍යාවක් ලෙස ස්ථාවරවත්කම් වලට විකුණුම්. එහෙම දාන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මුලින්ම ස්ථාවරවත්කම්. ඉඩම් තියෙනවා 20 ලක්ෂයක්. යන්ත්‍ර 5 ලක්ෂයයි. රථ වාහන 5 ලක්ෂය. එතනම 10 ලක්ෂයක් ඔක්කොම 30 ලක්ෂයි. ස්ථාවරවත්කම් 30 ලක්ෂයයි. අත්පිට විකුණුම් 40 ලක්ෂයයි. ණයට විකුණුම් 60 ලක්ෂයක් ඔක්කොම 1 කෝටියක් තියෙනවා. මිලියන 10ක් තියෙනවා. එහෙනම් අපි ඒක ආදේශ කරමු. එහෙමනම් මුළු විකුණුම් 1 කෝටියයි. ස්ථාවරවත්කම් 30 ලක්ෂයයි. මේ තුනට මේ තුන ගියා. මේ බිඳුවට මේ බිඳුවට ගියා. 10 බෙදීම 3. 3 වරක් 3 9යි. එකක් ඉතුරුයි දශම 3 වරක් 3නේ 3.33. දල වශයෙන් ඉන්නේ ආසන්න වශයෙන්. එහෙනම් 3.33. එතකොට මේක අදහස ස්ථාවරවත්කම් මෙන් 3 ගුණයක් විකුණුම් බිහි කරලා තියෙනවා. ස්ථාවරවත්කම් දායක වෙලා තියෙනවා. එමෙන් 3 ගුණයක විකුණුම් බිහි කරන්න. එවනම් මේ අනුපාතයේ ඉහළගයක් ගන්න තරමට වාසිදායකයි. අපි තුන් මේකට 15ව කියලා. 15ව කියන්නේ ස්ථාවරවත්කම් මෙන් 15 ගුණයක විකුණුම් ධාරිතාවක් ඇති කරා කියන එකයි. 50ව කියන්නකෝ. එහෙනම් ස්ථාවරවත්කම් මෙන් 50 ගුණයක විකුණුම් බිහි කළා කියන එකයි. ඔකෙන් තේරුණානේ? රයිට්. අපි බලමු ඊළඟ ගැටලුවත්. සීමා සහිත හන්තාන සමාගමේ පහත දැක්වෙන මූල්‍ය දත්ත තුලින් සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය ගණනය කරන්න. සීමා සහිත හන්තාන සමාගමේ පහත දැක්වෙන මූල්‍ය දත්ත තුලින් සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය ගණනය කරන්න. ආරම්භක ණය ගැතුව ඉන්නවා. අවසාන ණය ගැතුව ඉන්නවා. ණයට විකුණුම් තියෙනවා. වැඩ කරන දින 360ක් යයි උපකල්පනය කරන්න. මතකනේ අපි මුලින්ම සූත්‍ර ලියා ගමු. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලයකින් ලියමු. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය
හොයන්නේ කොහොමද සමානයි ඉර යට ණයට විකුණුම්. ඉර උඩ සාමාන්‍ය ණය ගැතියෝ වැඩි කිරීම කාලය. එතකොට ඉරයට ණයට විකුණුම් තියෙනවා 43,20,000ක්. 43,20,000ක් තියෙනවා. එතකොට සාමාන්‍ය ණය ගැතියෝ හොයන්නේ කොහොමද? ආරම්භක ණය ගැතියෝ නේ 7,50,000යි අවසාන ණය ගැතියෝ 4,50,000යි. එනම් 5යි 5යි 10යි 7යි 64යි 12 ලක්ෂයක් එනවා. ඒක දෙකෙන් බෙදුවම කීයද? 6 ලක්ෂයක් එනවා. හරිනේ. 7,50,000යි 4,50,000 බිංදු 3යි බිංදුවයි 5යි 5යි 10යි 7කට හරි 12 ලක්ෂයයි. ඔව් එහෙනම් 12 ලක්ෂ බෙදෙනවා දෙකෙන්. අන්න එතකොට වෙනවා සාමාන්‍ය ණය ගැතියෝ කීයද? 6 ලක්ෂයයි. ඇවරේජ් එක. එහෙනම් සාමාන්‍ය ණය ගැතියෝ 6 ලක්ෂයක් දාමු. වැඩි කරනවා කාලය කියනවා වැඩ කරන දින 360ක්යි උපකල්පනය කරන්න. වැඩ කරන දින 360න් වැඩි කරනවා. එතකොට මේ බිඳුවට මේ බිඳුව ගියා. මේ බිඳු තුනටම මේ බිඳු තුන කපලා දැම්මා. කැපේද මේ කැපේනේ. 36 ගානේ අපි ගත්තොත් 6 වරක් 6. 7 වරක් ගමුකෝ. 36 වැඩි කරොත් 7න් 7 වරක් 5 35 වරක් 6 42න් 2 4ක් ඉතුරු 7 වරක් 3 21 4යි 26යි. නෑ වැඩිනේ. වැඩි. 8 වරක් 2 16යි. 9 වරක් 2 18යි. 7 වරක් 2 7 වරක් 6 42න් 2 4ක් ඉතුරුයි. 7 වරක් 3 21යි 4යි මදි. එහෙමනම් අපි මේ කපුම් බලන්න 6 වරක් 5 6 වරක් 36 වරක් 42යි. ඔව් 6න් කැපෙනවා නේ. 8න් කැපෙනවා. 6 වරක් 6 36 6 වරක් 42යි. 7ක් එනවා. එකක් ඉතුරුයි 6 වරක් 2 12යි. 72යි. 6න් කැපුවම 72 36ව 2යි. ඔව්. එතකොට 60න් බෙදුවොත් එනවා 432 බෙදෙනවා 60න්. එහෙමනේ. එතකොට 60න් බෙදුවම එනවා හරියටම කැපෙන්නේ අපි කැල්ලකින් ගහලා බලමු. හයසියක් තියෙනවනේ. 600 බෙදීම 432 කදසම් 3.8යි. වැඩි කිරීම 36 150යි. කාලේ කාලේ දින 50යි. දින 50යි. හරිද? අපි දින 50න් රයිට්. අපි මේක නැවත බලමු මේක බෙදෙන්නද කියලා. 432 බෙදීම 36 බෙදෙනවද 12න් නේ? ඔව් 12න් බෙදෙනවා. 12 වරක් 5ට 12 වරක් 6 72න් 2 7ක් ඉතුරුයි. 12 වරක් 2 24යි 12 වරක් 3 36යි 36 4යි 40යි 43යි. හරියට බෙදෙනවා. එතන කැපෙන්න ඕනේ. ඔව්. එහෙමනම් 36ව 12ක් 12 වරක් 5ට 12 වරක් 72න් 2 7ක් ඉතුරුයි. 12 වරක් 3 36යි 4 40 42. එහෙනම් 36ව කිලිම 12ක්.
එහෙනම් 12 වරක් 5යි. හරියට 50 එනවා. 50 එනවා. දින 50 එන්නේ. දින 50. දින 50 මේ එන්නේ. දින 50. තේරුණාද? හන්තාන සමාගමේ සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලේ දින 50. ඒ කියන්නේ අද ණයට වික්කොත් ණයගැතු මුදල් ගෙවන්නේ මාස දෙකක් ආසන්න වෙලා. මාසෙකුත් දවස් කීයද? 20ක්. ඒ කියන්නේ හොඳමත් නැහැ නරකමත් නැහැ. මැදම ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් අතර ණය කාල සීමාවකනේ ලංකාවේ බහන්න ණයට විකිනෙන්නේ. ඒ නිසා මේක නරකමත් නැහැ. මාස දෙක පයින්නෝ කියන්නේ අපට ප්‍රමාදයි. තේරුණාද? ඒතර මේක හොඳමත් නැහැ. ඉක්මනින් මුදල් අය වෙන්නෙත් නැහැ. මධ්‍යස්ථ මට්ටම මැද මට්ටමේ තමයි මේ ණය එකතු කිරීමේ කාලේ දින 50 කියලා කියන්නේ. දින 30 වන ෂේප් එකේ කියන්නේ මාසෙකින් සල්ලි හම්බ වෙනවා. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහ සඳහන් දත්ත ඇසුරෙන් ණයගැති පිරිවැටුම් අනුපාතය ගණනය කරන්න. ණයගැති පිරිවැටුම් අනුපාතය. මොකක්ද ණයගැති පිරිවැටුම් අනුපාතය කියන්නේ? ණයගැතියන් මුදල් බවට පත්වන වාර ගන්න. නැත්නම් ණයගැතියන් කී වාරයක් මුදල් ගෙවනවද කියලා පෙන්වුම් කරන අනුපාතය. ඒක හොයන්නේ කොහමද? ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියන්ගේ. එහෙනම් ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියන්ගේ. එහෙනම් ණයගැති පිරිවැටුම් අනුපාතය කියලා පිළියමු. ණයගැති පිරිවැටුම් අනුපාතය සමානයි ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැති. ඔක තමයි සූත්‍රය. එතකොට මුළු විකුණුම් තියෙනවා, අත්පිට විකුණුම් තියෙනවා. මුළු විකුණුම් 2,00,000යි, අත්පිට විකුණුම් 40,000යි කියන්නේ ඒක අඩු කරාම වෙනස තමයි මොකද්ද? ණයට විකුණුම්. හරිනේ. මුළු විකුණුම් 2,00,000යි, 2,00,000න් අත්පිට විකුණුම් 40,000ක් නම් ඉතුරු ඔක්කොම ටික මොනවද? ණයට විකුණුම්. එහෙනම් 40,000ක් ගියාම 1,60,000යි. ඊළඟට ආරම්භක ණයගැතුව 20,000යි, අවසාන ණයගැතුව 60,000යි, ඔක්කොම 80,000යි. හරිද? 80,000 දෙකෙන් බෙදුවම තමයි සාමාන්‍ය ණයගැතුව වෙන්නේ. මේක බෙදීම 2 සමානයි සාමාන්‍ය ණයගැතිය. කීයද? 6 2ට 40,000යි. මේක ගියා. එහෙනම් 4 වරක් 4,16යි. ඒ කියන්නේ වාරය නෑ, වාර 4ක් එනවා. ඒ කියන්නේ මේ දත්ත අනුව ණයට විකුණුම් සඳහා ණයගැතියන් 4 වාරයක් මුදල් ගෙවනවා. 4 වාරයක් මුදල් ගෙවනවා. කියන්නේ මේක හදන්නේ අපි වාර්ෂික දත්ත වලින් නම් වසරටම 4 වාරයක් ගෙවනවා. 4 වාරයක් කියන්නේ තරම්ම හොඳ නෑ. ඉතින් කාර්තුවකටම එක වාරයක් හම්බෙන්නේ. අඩු ගන්න 12ක් ආවන. එහෙනම් සෑම මාසකට වරක්නේ, සෑම මාසකම මුදල් ලැබෙනවා කියලා හිත හදා ගන්න පුළුවන්. මේකේ තරම්ම හොඳ මේ මුදල් ගෙවීමක් නෙවෙයි. මේ කියන්නේ ණයගැතියන් මුදල් ගෙවන වාර ගණන. හරිනේ. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලෙන් කියන්නේ මොකද්ද? මේ දෙක මාරු කරගන්න නෑනේ. ණයගැති පිරිවැටුම් අනුපාතය කියන්නේ යම් කාලයක් තුල ණයගැතියෝ තමන්ගේ ණයටගත් භාණ්ඩ වලට මුදල් ගෙවන වාර සංඛ්‍යාව. කී වාරයක් මුදල් ගෙවනවද? නැත්නම් කෙතරම් ක්‍රියාශීලී භාවයකින් යුතුව, කාර්යක්ෂමතාවයකින් යුතුව ණයගැතිය මුදල් ගෙවනවද කියන එක තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය අනුපාතයෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද? ණයගැතියන් විසින් ගත්ත භාණ්ඩ වලට මුදල් ගෙවන්නේ ඒගොල්ලෝ දින කීයක් ලබා ගන්නවද? කොච්චර කාලයක් ගන්නවද? කියන එකයි සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. ඒක වෙනයි. දින 40ක් නම් දින 40ක්. දින 40කට සැරයක් තමයි ගෙවන්නේ. එතකොට මේකෙන් කියන්නේ ඒවා දින 40කට සැරයක් හරි කමක් නැහැ. කී වාරයක් ගෙවනවද? 3 පාරද 10 පාරද 15 තවත්. තේරෙනවද? එහෙනම් මේකෙන් කියන්නේ ණයගැතිය මුදල් ගෙවන වාර සංඛ්‍යාව. මේක එතන හොඳම නැහැ. ඉතින් අවුරුද්දටම 4 පාරෙන් හම්බෙන්නේ. දැන් මේක මාසික ගිණුම් කරන දත් වලින් හැදුවනම් මාසෙට 4 වාරයක් එහෙනම් හොඳයි. ඒක ණයට වික්කම සතියෙන් හම්බ වෙනවා. සතිපතා මුදල් හම්බ වෙනවා ණයගැතියන්ගෙන්. ද්‍රව්‍යශීලතාවයත් ඉහළයි. මේක එහෙම හිතන්න බෑ අවුරුද්දකට 4 වාරයක්. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ජංගම වත්කම් වලට කියන්නේ 3 ලක්ෂයක්. ජංගම වගකීම් 2 ලක්ෂයයි.
අනුපාතය 1.5ට එකකේ හරිනේ හරිනේ ඔව් බෙදුවා මෙන්න එහෙමනේ බිඳුවට ගියාම 3/2කින් බෙදුවම දෙවරක් එකයි හරි 1.5යි 1.5ට එකකි මෙම සමාගමේ ගණකාධිකාරීවරයා ජංගම වගකීම් වලින් කොටසක් ගෙවීමෙන් ජංගම අනුපාතය 2ට 1ක මට්ටමක පවත්වා ගැනීමට අදහස් කරයි තේරුණාද මෙම සමාගමේ ගණකාධිකාරීවරයා ජංගම වගකීම් වලින් කොටසක් කීයද කියලා කියන්නේ කොටසක් ගෙවලා දාන්න යනවා. කියන්නේ ජංගම බැරකම් හිමියන්ගේ කොටසක් පියවන්න යනවා. පියවලා ජංගම අනුපාතය 2ට 1 මට්ටමක පවත්වා ගැනීමට අදහස් කරනවා. 2ට ඒ කියන්නේ මොකද්ද? හොඳම අනුපාතයනේ ප්‍රශස්ත මට්ටමනේ. ජංගම වත්කම් 2යි ජංගම බැරකම් 1යි. දැන්ට ජංගම වත්කම් 3ක් තියෙනවානේ. එහෙනම් ඒ සඳහා පියවා දැමිය යුතු ජංගම වගකීම් ප්‍රමාණය ගණනය කරන්න. දැන් දැනට තියෙන්නේ 3 ලක්ෂයයි. බෙදීම 2 ලක්ෂයයි. මේක ගියාම තමයි මෙතන 1.5ට 1 උනේ. හරිනේ. දැන් ඕනේ මේක 2ට 1ක් කරගන්න. ජංගම වගකීම් වලින් කොටසක් ගෙවන්න යන්නේ. ඒ කියන්නේ ජංගම වගකීම් අඩු කරගන්න. හරිනේ. ඒ කියන්නේ ජංගම වත්කම් මේ මට්ටමෙම තියාගන්නවා 3 ලක්ෂයමයි ජංගම වගකීම් අඩු කරගන්නවා. අඩු කරගත්තන් පස්සේ මේ අනුපාතයේ 2 නැත්නම් 2ට 1. තේරෙනවනේ? 2ට 1 මට්ටමකට ගෙනියන්න ඕනේ. දැන් ජංගම බැරකම් පියවර ජංගම වත්කම් 3 ලක්ෂයමයි. බොහොම සරලයි මේක. ජංගම වත්කම් 3 ලක්ෂයමයි. එහෙමනම් 2ට 1 වෙන්නේ ජංගම වගකීම් කීයක් වෙන්න ඕනද? 1,50,000ක් වෙන්න ඕනේ. 1,50,000ක් වෙන්න එපා. දැන් මොකද වෙන්නේ? මේ තුනට මේ තුන ගියා. මේකට ගියා. 15වරක් 1යි 15වරක් 2යි. 2ට 1 ආවා. එහෙමනම් ජංගම ඒ සදා පියවා දෙමිය යුතු ජංගම වගකීම් ප්‍රමාණය කීයද? දැන් ජංගම වගකීම් 2 ලක්ෂයක් තිබුණා. දැන් 1,50,000 වුණොත් තමයි 2ට 1 වෙන්නේ. එහෙනම් තව 50,000ක් පියවන්න ඕනේ. තේරෙනවද? එහෙනම් පිළිතුර අපි ලියන්න ඕනේ. එම නිසා 2ට 1 ජංගම අනුපාතයක් ලබා ගැනීම සඳහා රුපියල් 50,000ක ජංගම බැරකම් පියවා දැමිය යුතුය. ඒ කියන්නේ 2 ලක්ෂය අඩු කිරීම 50,000 සමානයි 1,50,000 එන්නේ එතකොටනේ. එච්චරයි. ඒකත් දැකලා අර අනුපාතය තුලින් අපේ අනුපාත ජංගම අනුපාතය පිළිබඳ නොලෙජ් එක තමයි එකකින් බලන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සීමා සහිත රණමයුර සමාගමේ මතු සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ආරම්භක තොගය හා අවසාන තොගය ගණනය කරන්න. රණමයුර සමාගමේ මතු සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ආරම්භක තොගය සහ අවසාන තොගය ගණනය කරන්න. අන්න ඒකෙත් අනුපාත තුලින් අපිට තොරතුරු හොයන්න දෙනවා. කියන්නේ අනුපාත පිළිබඳ දැනුම අපෙන් මොකද කරන්නේ? තියෙනවද කියලා මේ ඇගීමක් කරන්න. තොග පිරිටුම් අනුපාතයේ වාර 6යි. අපි ඒක ලියාගමු නේද? තොග පිරිවැටුම් අනුපාතය සමානයි කොහොමද එන්නේ? විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. කොහොමද එන්නේ? එතකොට මේ දෙකෙන් එකක් එක්ක දැන් දීලා තියෙන අනුපාතය 6යි කියලා. මේ දෙකේ එකක් හොයාගත්තොත් අපිට මේකෙන් හොයන්න පුළුවන් මේ තොග පිරිවැටුම් අනුපාතය. මේ මොකද විකුණුම් පිරිවැය හොයන්න පුළුවන්. සාමාන්‍ය තොගයේ තියෙනවා නම් සාමාන්‍ය තොගයයි අනුපාතය වැඩි කරාම විකුණුම් පිරිවැය එනවා. විකුණුම් පිරිවැය තියෙනවා නම් විකුණුම් පිරිවැය මේ අනුපාතයෙන් බෙදුවම සාමාන්‍ය තොගය එනවා. තේරෙනවද? එතකොට ආන්නේ ආරම්භක තොගය අවසන් තොගය ගණනය කරන්න යන්නේ. දලලාභයේ විකුණුම් මත සිට 20ක් වූ රුපියල් 1,80,000ක්. අවසාන තොගය ආරම්භක තොගයට වඩා රුපියල් 15,000ක් වැඩි.
අවසාන තොගේ ආරම්භක තොගයට වඩා රුපියල් 15000ක් වැඩි. තප්පර 5ක් දෙන්න චුට්ටක් ඔක හදන්න බෑන කල්පනා කරන්න. තප්පර 5ක් ගන්නකො. මොකද හැංගෙන්නේ ඔයගොල්ලන්ට. දැන් මේකේ තියෙනවා දලලාභේ විකුණුම් මත සිරි 20ක් වූ රුපියල් 1,80,000ක්. ඒ කියන්නේ විකුණුම් මත සිරි 20 කියන්නේ විකුණුම් වලින් 20%ක් දලලාභේ. එහෙනම් 80%ක් මොකද්ද? විකුණුම් පිරිවැය. හරිනේ. එහෙනම් අපිට මේකෙන් වැදගත් දෙයක් හොයාගන්න. දැන් මේකේ දීලා තියෙන දලලාභේනේ. දලලාභේ විකුණුම් මත 20%ක් වූ රුපියල් 1,80,000ක්. එහෙනම් දලලාභයක් දීලා තියෙනවා දලලාභ ප්‍රතිශතයක් දීලා තියෙනවා 20%යි. විකුණුම් 100ක් නම් 20ක් තේරෙනවද? විකුණුම් මේක 6 එන්නේ 6 මම කියනවා ගැත. ඔව්. එතකොට විකුණුම් 100ක් නම් දලලාභේ 20යි. මේ දලලාභේ. එහෙනම් 80 මොකද්ද විකුණුම් පිරිවැය. පැහැදිලිනේ? එහෙනම් අපිට මේක හොයත හැකි 20ක දලලාභයක් තියෙනවා නම් විකුණුම් 100යි. එහෙමනම් මෙතන දලලාභය 1,80,000යි. 1,80,000ක දලලාභයකට අදාළ විකුණුම් කීයද? විකුණුම් හොයාගන්න පුළුවන්. දලලාභයේ 20ක් නම් විකුණුම් 100. එහෙනම් දලලාභයේ 1,80,000 නම් විකුණුම් කීයද? 20 වරක් කෙලින්ම 5යි. 5න් වැඩි කරා. 5 වරක් 0යි 0යි 5 වරක් 8 40යි. 4ක් ඇතුළු 5 වරක් වදන කෙලින්ම 9 ලක්ෂය. තේරුණානේ? මෙතනත් දලලාභය මෙතනත් දලලාභය. දලලාභයේ 20ක් නම් විකුණුම් 100 නම් දලලාභයේ 1,80,000ක විකුණුම් කීයද? 9 ලක්ෂයක් එනවා. එහෙනම් විකුණුම් 9 ලක්ෂයයි දලලාභයේ 1,80,000යි. ඔය දෙකේ වෙනස මොකක්ද? විකුණුම් පිරිවැය. ඒ කියන්නේ කීයද? ඒක අපි බලමු. 9 ලක්ෂයෙන් 1.80 ගියාම දැන් 8ක් 2යි 8න් 1 7යි. 7,20,000යි. ඕක තියා මෙහෙමත් හොයත හැකිනේ. විකුණුම් 100ක් නම් දලලාභයේ 20යි. ඒ කියන්නේ 80ක් විකුණුම් පිරිවැය. හරිද? 80ක් විකුණුම් පිරිවැය. එතකොට අපිට දත්ත තියෙන විකුණුම් තියෙනවනේ. විකුණුම් තියෙනවා. එහෙනම් විකුණුම් වලින් හරිනේ විකුණුම් වලින් 80ක්. එහෙනම් නිකම් වෙනවනේ. 9 ලක්ෂ තියෙනවා. 9 ලක්ෂ තියෙනවා. ඕකෙන් 80ක්. 0යි 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 0යි. 0.3යි 0යි 8 වරක් 9 72 හරිනේ. විකුණුම් පිරිවැය. දැන් විකුණුම් පිරිවැය මෙතන දැම්මනම් මේ තියෙන මෙන්න මේ සූත්‍රයට දැන් පුළුවන් ආදේශ කරන්න. තේරුණාද? දැන් අපිට මේ සූත්‍රයට ආදේශ කරන්න පුළුවන්. මෙන්න විකුණුම් මෙන්න මේ. දැන් බලන්න මේකට ආදේශ කරලා. එහෙනම් විකුණුම් පිරිවැය 7,20,000යි. හරිනේ? විකුණුම් පිරිවැය 7,20,000යි. එතකොට මෙතන තියෙනවා 6. මෙතන අපි දන්නේ නැහැ සාමාන්‍ය තොගේ දන්නේ නැහැ. එහෙනම් මේක හරස් කුණු තියාන් පස්සේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම x මෙහෙට යනවා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම 7,20,000 බෙදෙන්න ඕනේ 6. නේ? 7,20,000 බෙදෙන්න ඕනේ 6. බෙදුවම 6 වරක් 1 6යි. 6 වරක් 2 12යි. එහෙනම් 1,20,000යි. එහෙනම් මේකේ දැන් x උක්තග්‍රාම එන්නේ 6 මෙහෙ. හරිනේ? හරස් කුරුතිය ගත්තම එන්නේ x මෙහෙට යනවා. 6 එනවනේ. එතකොට වෙන්නේ මොකද්ද? x සමානයි 1,20,000 වෙනවා. මේ සාමාන්‍ය තොගේ. හරිනේ? එතකොට මේක ගැටලුවේ කියනවා අවසාන තොගය දැන් ආරම්භක තොගයට වඩා 15,000ක් වැඩි. අවසන් තොගේ ආරම්භක තොගයට වඩා 15,000ක් වැඩි. හරිනේ? අවසන් තොගේ ආරම්භක තොගයට වඩා 15,000ක් වැඩි කියලා. දැන් එතකොට සාමාන්‍ය තොගය කියන්නේ මේ තොග දෙක එකතු කරාම එකතු කළ දෙකෙන් බෙදුවෙන ගානනේ.
තේරෙනවද? එහෙනම් සාමාන්‍ය තොග 1,20,000ක් ආවා. ආවේ දෙකෙන් බෙදුවම. හරිනේ. එහෙනම් දෙකෙන් බෙදුවම නම් එහෙනම් මේ තොගේ දෙගුණයක් තමයි එන්න ඕනේ. තේරෙනවද? සාමාන්‍ය තොගය කියන්නේ ආරම්භක අවසන් තොග එකතු කරලා දෙකෙන් බෙදුවම එන ගානේ. දෙකෙන් බෙදුවම එන ගානේ මේ ගාන මේක වැඩි කරනවා. මේක වැඩි කරනවා දෙකෙන්. හරිනේ. මේ ආවේ සාමාන්‍ය තොගය. මේ සාමාන්‍ය තොගය. ඕක ආවේ දෙකෙන් බෙදලා. එහෙනම් දෙකෙන් වැඩි කරනවා. දෙවරක් බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් දෙක හතරයි දෙවරක් එක දෙකයි. එහෙනම් මේකට බෙදුවම එන්නේ එහෙනම් 1,20,000 1,20,000 හරිද? එහෙනම් පැහැදිලිවම කියනවා එහෙනම් දැන් තොග දෙක එන්න ඕනේ 120යි 120යි. එතකොට තවදුරටත් මේ ගැටලුවේ කියනවා අවසන් තොගේ ආරම්භක තොගයට වඩා 15000ක් වැඩි. හරිනේ. මෙන්න සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය එන්නේ කොහොමද? ආරම්භක තොගේ අවසන් තොගේ එකතු කරලා දෙකෙන් බෙදුවම. එහෙනම් සාමාන්‍ය තොගය 1,20,000. එහෙනම් එමෙන් දෙගුණයක් තමයි තොග දෙක එකතුව. 2,40,000. 2,40,000 අපි බෙදනවා තොග දෙකට ආරම්භක අවසන් තොගය කියලා. ගැටලුවේ කියනවා අවසන් තොගේ ආරම්භක තොගයට 15000ක් වැඩි. එහෙමනම් මොකද කරන්නේ? අවසන් තොගයට අපි 15000ක් එකතු කරනවා. අවසන් තොගයට අපි 15000ක් එකතු කරනවා. 5යි 2යි 1යි 3යි 35යි මේකෙන් 15ක් අඩු කරනවා. එහෙනම් 1,50,000යි. එහෙනම් දැන් 105යි මේක එකතු කරන් 5යි 5යි 10යි 3යි 1යි 4යි 2,40,000 එනවා. එහෙනම් මොකද අවසාන පිළිතුර? එහෙනම් දැකලා හොයන ක්‍රමේ අපි මේ ගැටලුව ඔස්සේ සාමාන්‍ය තොගය හොයාගත්තා. විකරුම් පිරේ හොයාගත්තානේ. සූත්‍රය ආදේශ කරාම තොග පිරිවැටුම් අනුපාතය අනුව අපි සූත්‍රය ආදේශ කරාම සාමාන්‍ය තොගය ආව 1,20,000. සාමාන්‍ය තොගය එන්නේ තොග දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම එහෙනම් දෙකෙන් වැඩි කරාම එනවා තොග දෙක එකතු. 2,40,000. ඒක බෙදනවා දෙකට. ආරම්භක අවසන්. ඊට පස්සේ කියනවා අවසන් තොගය ආරම්භක තොගයට 15000ක් වැඩි. එහෙනම් මේකෙන් 15000ක් අඩු කරලා මෙතනට දාන්න. එහෙනම් මේකෙන් 15000 අඩු කරාම 1,50,000යි. මෙතන 1,35,000ක් වෙනවා. එහෙනම් එම නිසා ආරම්භක තොගය සමානයි රුපියල් 1,50,000යි. අවසන් තොගය සමානයි රුපියල් 1,35,000යි. දැකද ඒකෙත් අර අනුපාතවල දැනුම එළියට අරගෙන අපිට ගිනුම් කරන තොරතුරු හොයාගන්න දීපු ගැටලුවක් ඒක. දැක්කද? අපි බලමු ඊළඟ ගැටලුවත්. පහත දැක්වෙන්නේ සීමා සහිත ශක්ති සමාගමේ ශේෂපත්‍රයයි. ශක්ති සමාගමේ ශේෂපත්‍රය 2022 6:30 දිනට ශේෂපත්‍රය. රුපියල් 10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 100 රුපියල් 1000 ගණන් මිලදී තියෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම ලක්ෂයයි. වර්ණීය කොටස් 100යි. ප්‍රාග්ධන සංචිත 50යි. සිරවිස්ස නායකර 100යි. වෙළඳ ණය හිමි 160යි. උපචිත බදු 70යි. ඉඩම් මහ ගොඩනැගිලි තියෙනවා. ලීබඩුව සවි කිරීම තියෙනවා. උපකරණ තියෙනවා. බඩු තොගය ණයගැති මුදල්ලා බැංකු. ඊට ශේෂපත්‍රයේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් පහත රෝමි ලක්කම් 1 හා 2 කොටස් වල අස ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. රෝමි ලක්කම් 1 අයන්න. සමාගමේ වගකීම් අභ්‍යන්තර හා බාහිර මූල්‍ය මාර්ග වශයෙන් වර්ග කර දක්වන්න. ඒක ලේසිම එකනේ. සමාගමේ වගකීම් ටික රෝමි ලක්කම් 1. ඒකේ අයන්න සමාගමේ වගකීම් අභ්‍යන්තර. ඒ වගේම බාහිර මූල්‍ය මාර්ග වශයෙන් වර්ග කරන් තියෙනවා. හරිනේ. අපි ගත්තොත් වගකීමේ පැත්ත විතරයි. සාමාන්‍ය කොටස් අභ්‍යන්තරද බාහිරද? බාහිර. එහෙනම් අනිවාර්යයෙන්ම සාමාන්‍ය කොටස් එන්නේ මෙතනට. සාමාන්‍ය කොටස් කියලා මේ අර්ථ ලියමු.
බාහිරයි. වර්ණීය කොටස් ඒත් එහෙමනේ. ඒත් බාහිරයි. වර්ණීය කොටස්. ඒ වගේම ප්‍රාග්ධන සංචිත. ඒක මොකද? ඒක අභ්‍යන්තරයි. මොකද ප්‍රාග්ධන සංචිත කියන්නේ ප්‍රාග්ධනමේ ගනුදෙනුවක් තුලින් ඇතිවෙච්ච අතිරික්තයක්. ඒක රඳවගෙන තියෙනවා. එහෙනම් සංචිතයක්. එහෙනම් ව්‍යාපාරේ තුලින් බාහිරට ගවන්නේ නේ. එහෙනම් ප්‍රාග්ධන සංචිතය තමයි අභ්‍යන්තර මාර්ගෙ වෙන්නේ. මෙතන එක මේක උච්චරයි ඉන්න තොන්න. ප්‍රාග්ධන සංචිත. ඔව්. ඊළඟට ණය කර පැහැදිලිවම බාහිරයි. ණය කර. ඊට පස්සේ වෙළඳ ණය හිමියෝ ඒත් බාහිරයි. ණය හිමියෝ. ඊට පස්සේ යා වැඩිනේ. උපචිත බදු ඒත් බාහිරනේ. එහෙමනම් මෙතනට එන්නේ. උපචිත බදු. බොහොම ලේසි. අපි කියන්නේ ඇහැ වහලා ලියන්න පුළුවන් කියලා. ගිනුම් කරන්නේ ගැන හොඳ දැනුමක් තියෙන ඕගලන්ට බොහොම පහසුවෙන් ලියන්න පුළුවන්. එතකොට මේ වගේ ගැටලුවක් විභාගයට ආවොත් බොහෝ වෙලාවට මේකට ලකුණු එකක් නැත්නම් දෙකක් දෙයි. ඊළඟට ජංගම හා ෂණික අනුපාත ගණනය කරන්න. එතකොට බලමු ඒක ආයන්න ජංගම වත්කම් සහ ජංගම බැරකම්. ජංගම බැරකම් තියෙනවා 160 70 76 13යි 230ක්. හරිනේ. වෙළඳ ණය හිමි උපචිත බදු. ජංගම වත්කම් තියෙනවා බඩු තොගය ණය ගැතියු මුදල් හා බැංකු. ඒ කියන්නේ 210 260ක්. එහෙනම් 260ක් ජංගම වත්කම් 230ක් ජංගම වගකීම්. දෙසිය හැටයි 230යි. එමනම් ආයන්න ජංගම අනුපාතය කියලා ලියන්න ඕන එක ලියන්න ඕන. සමානයි ජංගම වත්කම් බෙදීම ජංගම බැරකම්. ජංගම වත්කම් 260යි ජංගම බැරකම් 230යි. මේ බිඳුව ගියාම එන්නේ 26 නැත්නම් සමානයි 26ට 23 කියලා එන්නේ. ඕක ඔතන තවත් තුන සුළු කරන්න පුළුවන්. නමුත් සුළු කරන්න යන්නේ පොළොන කාලනාස්ති වෙනවා. තේරුණාද? මේ ගන්න නැති. මේක හොඳට මේ ඇති භාගයට. මාකින් ස්කීම් වල නම් ඔය වගේ එකකට පෙන්නන සුළු කරලා මුතු ඔබට ඝන කැන්ටරයක් පාවිච්චි කරන් දෙන්නේ නැහැ නේ මේ ගානේ ඇති. ඊට පස්සේ ෂණික අනුපාතය. එයන්න ෂණික අනුපාතය සමානයි ද්‍රවශීල වත්කම්නේ. ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම බැරකම්. එතකොට ජංගම බැරකම් මේ ගානම එන්නේ 2,30,000යි. ද්‍රවශීල වත්කම් කියන්නේ ජංගම වත්කම් වලින් තොගය අයින් වුණාම. එහෙනම් ජංගම වත්කම් තිබුණා 210 260ක්. 260න් 110 අයින් කරනවා. 260න් 110 අයින් කරනවා. 0.6 එකක් 5යි 2 එකක් 150යි. එහෙනම් ද්‍රවශීල වත්කම් වෙනවා 1,50,000ක්. නම් මේ තුනට මේ තුන ගියාම මේකට ගියාම එනවා සමානයි 15ට 23. 15ට 23. ඕන අපි ඔක සුළු කරලා බැලුවොත් එහෙම 15 බෙදීම 23 සමානයි 0.65 වශයෙන්. හෝ 0.65
6.5. ඒ කියන්නේ ෂණික අනුපාතය එකටත් අඩුයි. සාමාන්‍යයෙන් ෂණික අනුපාතය වෙන්න ඕනේ එකනේ. ද්‍රව්‍යශීලවත්කම් සහ ජංගමබරකම් සමාන වෙන්න බෑ. එකට අඩු. දැන් මෙහෙම දැන් මේක දැන් මම කැල්ලකින් කළාට ඕගොල්ලන්ට කැල්ල එකක් දෙන්න නැහැ නේ විභාගෙදී. ඕගොල්ලෝ මෙතනින් නතර වෙන්නේ ඇති. මේක උත්තරේ වශයෙන් පිළිගන්නවා. ඉතින් බැලුවම පේනවනේ. ෂණිකවත්කම් 15යි ජංගමබරකම් 23යි. එහෙනම් අනිවාර්යෙන් ෂණිකවත්කම් එකට අඩුයි කියලා පේනවනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අනුපාතයත් එකට අඩුයි. එහෙනම් ද්‍රව්‍යශීලතාවය විතරයි යහපත් නැහැ. හරිනේ? රයිට්. අපි ඒක තුරම කරා. ඊට පස්සේ අපි බලමු රෝමි ලකන් දෙක යන්න. ඔබ ගණනය කළ ජංගම අනුපාතය හා ෂණික අනුපාතය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය ගැන විශ්ලේෂණයක් කරන්න. ඔබ ගණනය කළ ජංගම අනුපාතය හා ෂණික අනුපාතය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය ගැන විශ්ලේෂණයක් කරන්න. දැන් අපි ගණනය කළ ජංගම අනුපාතය කීයද? 26ට 23. ඒ කියන්නේ දැන් මේකත් බැලුවම දෙකට එකක් නැහැනේ. දෙකට එකක් නැහැනේ. තේරෙනවද? එහෙනම් ජංගමවත්කම මෙතන එන්න ඕන දෙවරක් 3යි දෙවරක් 2 46ක් එන්න බෑ. දෙකට එකක් නැහැ. ඒකත් බොහොම ආසන්න වශයෙන් යන්නේ. ඒ කියන්නේ ජංගමබරකම් හිමියන් එකවර මුදල් ඉල්ලහා සිටියොත් 26න් 23ක් ගියාම 26න් 23ක් ගියාම තව ඉතුරුනේ කීයද? 0.03යි. ඊටාම දුර්වලයි. ඒ කියන්නේ ජංගමබරකම් වලට ගෙවන්න තියෙනවා. එයින් පස්සේ ව්‍යාපාරය ගෙන යන කාරක ප්‍රාග්ධනය සඳහා ජංගමවත්කම නැහැ. කෙටිකල් මූල්‍ය සම්පාදනයක් නැහැ. ෂණික අනුපාතයේ එකට එක. ඒ කියන්නේ ෂණිකව ඉල්ලුවොත් එහෙම තොගය අමතක කරොත් එහෙම මොකද වෙන්නේ? ජංගමබරකම් වලට ගෙවන්න සල්ලි නැහැ. ඒ නිසා ද්‍රවශීලතාවය ඊටාම දුර්වල මට්ටමක් තමයි අපි දකින්නේ. අනේ අදහස් තමයි මේක ලියන්න ඕනේ. එහෙනම් අපි ඊළඟට බලමු අයන්න තෝලන අනුපාතය. තෝලන අනුපාතය සමානයි අයිතිකරු ප්‍රාග්ධනයට ණය ප්‍රාග්ධනනේ. හිමිකරු ප්‍රාග්ධනයට ණය ප්‍රාග්ධනය. එහෙමනේ අපි හදන්නේ. ණය ප්‍රාග්ධනය. අපි බලමු මේකේ සංඛ්‍යා ටික. අයිතිකරු ප්‍රාග්ධනය කියලා එන්නේ මතකනේ සාමාන්‍ය කොටසුයි සංචිතය පමණයි. අයබාර සංචිත වේවා ප්‍රාග්ධන සංචිත වේවා ඕනෑම සංචිතයක් අයිති වෙන සාමාන්‍ය කොටස් වලට. එහෙනම් සාමාන්‍ය කොටස් 100යි ප්‍රාග්ධන සංචිතය 50යි. 150 නැත්නම් 1,50,000ක් එනවා. ඒ අයිතිකරු ප්‍රාග්ධනය. ණය ප්‍රාග්ධනයේ වර්ණීය කොටස් 100යි ණයකර 100යි 200ක් එනවා. දිගු කෙටිකල් ණය ගන්න නැහැ නේ. එහෙනම් 150 200යි. එහෙමනම් අයිතිකරු ප්‍රාග්ධනය අයිතිකරු ප්‍රාග්ධනය 1,50,000යි ණය ප්‍රාග්ධනය 2,00,000යි නේ 2,00,000යි. එහෙමනම් 5 වරක් 3යි 5 වරක් 4යි. ඒ කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනයට වඩා මෙතන ණය ප්‍රාග්ධනය වැඩි. එහෙනම් මොකක්ද තියෙන්නේ? අදි තොලන තත්ත්වයක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම අදි තොලන තත්ත්වයක් තියෙන්නේ. රයිට්. අපි ඊළඟට බලමු. ඊළඟ ප්‍රශ්නේ ඔබ ගණනය කළ ජංගම අනුපාතය හා ෂණික අනුපාතය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය ගැන විශ්ලේෂණයක් කරන්න. දැන් දෙකේ මතකද? ජංගම අනුපාතයත් දෙකට අඩුයිනේ. ෂණික අනුපාතයත් 0.65ක් නේ ආවේ. එකට අඩුයි. දෙකම ප්‍රශස්ත මට්ටමේ නැහැ. ඒ නිසා ද්‍රවශීලතාවය යහපත් නැහැ. එහෙම ලියවනම් ඇති. එහෙමනම් අයන්න ජංගම අනුපාතය දෙකට අඩුවීමත් ෂණික අනුපාතය එකට අඩුවීමත් නිසා ද්‍රවශීලතාවය යහපත් නොවේ. ප්‍රමාණවත් නැහැ. ඒ ඇති. ඊළඟට අයන්න. මේක රෝමි ලකන් දෙකේනේ. ඔව් රෝමි ලකන් දෙකේ අයන්න. ඊට පස්සේ ආයන්න.
ඔබ ගණනය කළ තෝලන අනුපාතය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ පවතින ප්‍රාග්ධන තෝලන තත්ත්වය නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක පැහැදිලි කරන්න. දැන් මේ තෝලන අනුපාතය ආවේ කීයද? 3:4. 3:4. ඒ කියන්නේ හිමිකරු ප්‍රාග්ධනයේ අඩුයි. ණය ප්‍රාග්ධනයේ වැඩි. එහෙනම් අධිතෝලනයක් තියෙන්නේ. පැහැදිලිනේ? අධිතෝලනයක් තියෙන්නේ. එතකොට ඔබ ගණනය කළ තෝලන අනුපාතය ආශ්‍රයෙන් ව්‍යාපාරයේ පවතින පාලන තෝලන තත්ත්වය නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක. දැන් කොහොමද තියෙන්නේ අධිතෝලනයක්. එhmenan අධිතෝලන තත්ත්වයක් ඇත කියලා පිළිගමු. ඒක අත්‍යවශ්‍ය වෙනවා ලියමුකෝ. එහෙනම් නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක මොනවද? මෙන්න ප්‍රතිවිපාක. හයිලයිට් කරලා ලියමුකෝ. 1. දැන් අධිතෝලනයනේ තියෙන්නේ. එhmenan ලාභ වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා නම් මේ අධිතෝලන තත්ත්වය හොඳයි. ඇයි? ලාභ වැඩි වුණාට ණය වැඩිනේ, නිශ්චිත පුලියක් නිගවන්නේ නිසා වැඩි ලාභයක් රඳව ගන්න පුළුවන්. එහෙනම් ලාභ ඉහළ යන තත්වයකදී නම් ණය සඳහා නිශ්චිත පොලියක් පමණක් ගෙවිය හැකි නිසා වාසිදායක වේ. දෙවැනි එක. නමුත් ලාභ පහළ යන තත්වයකදී අධිතෝලනය හොඳ නැහැ. ඇයි? ලාභ පහළ යද්දී සාමාන්‍ය කොටස් වැඩි වුණා නම්, ඒ කියන්නේ අවතෝලනයක්නේ. සාමාන්‍ය කොටස් වැඩි වුණා නම් ලාභ පහළ යද්දී ලාභාංශ අඩු වෙන්න පුළුවන්, ගෙවන්න නොගෙව ඉන්න පුළුවන්. නමුත් ලාභ පහළ ගියා කියලා හරියන්නේ ණය පොලි ගෙවන්න වෙනවා. අන්න ඒක ඒතකොට මූල්‍යමය ගැටලුවක් වෙනවා. ද්‍රව්‍යශීලතා ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙමනම් ලාභ පහළ යන තත්වයකදී වුවද නිශ්චිත පොලිය ගෙවිය යුතු නිසා ද්‍රවශීලතා ගැටලු මතුවේ. ඒතර ප්‍රශ්නයක් වෙනවා ඒක. මේක හොඳ අධිතෝලන තත්ත්වයේ ලාභදායී තත්ත්වයකදී විතරයි. ලාභ අඩු තත්ත්වයකදී හොඳ නැහැ. උත්තර ප්‍රතිපාද. රයිට්. අපි ඊළඟ ගැටලුවට බලමු. පහත දැක්වෙන්නේ කිසියම් භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය වේ. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 20යි. ස්ථාවර පිරිවැය කියන්නේ මුළු පිරිවැය දීලා තියෙන 2,00,000යි. අපේක්ෂිත විකුණුම් ඒකක 50,000යි. නිෂ්පාදකයා විකුණුම් මිලෙන් සිට 20ක ලාභයක් ලැබීමට අපේක්ෂා කරයි නම් ඉහත කී භාණ්ඩයේ ලකුණු කළ මිල මාකප් ප්‍රයිස් ගණනය කරන්න. දැන් අපි මුලින්ම බලමු ඒකකයක පිරිවැය. ඒකක පිරිවැය හොයන්නේ අපි එකතු කරනවා ස්ථාවර පිරිවැය. ධන විචල්්‍ය පිරිවැය. එතකොට ස්ථාවර පිරිවැය ඔක්කොම තියෙනවා 2,00,000ක්. එකක පිරිවැයෙන් අපිට හොයා ගන්න ඕන. අපි බෙදනවා 50,000යි. 50 දැන් බෙදනවා. ඒකක විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා කෙලින්ම 20යි. එහෙමනම් 50 දැන් බෙදුවම 5/4යි. එහෙනම් ස්ථාවර පිරිවැය 4යි, විචල්්‍ය පිරිවැය 20යි, ඔක්කොම 24යි. 24 මොනවද? ඒකකයක පිරිවැය. එතකොට අහන්නේ ඒකකයක ලකුණු කොළ මිල. නිෂ්පාදකයා විකුණුම් මිලෙන් සිට 20ක ලාභයක් ලබන්න අපේක්ෂා කරනවා. හරිද? නිෂ්පාදකයා විකුණුම් මිලෙන් සිට 20. ඒ කියන්නේ විකුණුම් 100ක් නම් 20ක් ලාභ. විකුණුම් 100ක් නම් 20ක් ලාභ.
ඔව් විකුණුම් 100ක් නම් 20ක් ලාභ කියන්නේ නම් 80ක් මොකද්ද 80ක් පිරිවැය 80ක් පිරිවැය එහෙමනම් 80ක් පිරිවැය වෙද්දි විකුණුම් මිල 100 නම් 24ක් පිරිවැය වෙද්දි විකුණුම් මිල කීයද බිංදුවට බිංදුවක් ගියා 8 වරක් 3 24යි රුපියල් 30යි එහෙමනම් ලකුණු කොළ මිල රුපියල් 30යි එහෙනම් විකුණුම් මිලෙන් 20ක් ලාභේ මේක 20ක් කියන්නේ කීයද රුපියල් 10ක් නම් රුපියල් 30යි රුපියල් 3යි 20ක රුපියල් 6 එහෙනම් රුපියල් 6ක් ලාභේ නම් එහෙනම් 24 මොකද්ද පිරිවැය හරිනේ රුපියල් 30යි බොහොම සරල වෙනවා තේරෙනවනේ ඒකක විචල්්‍ය ස්ථාවර පිරිවැය හොයාගත්තා විචල්්‍ය පිරිවැය තියෙනවා ඒකක පිරිවැය හොයාගත්තා එහෙනම් විකුණුම් මිලෙන් 20ක් ලාභය කියන්නේ විකුණුම් 100ක් නම් 20ක් ලාභය 80ක් පිරිවැය එහෙනම් 80ක් පිරිවැය වෙද්දි විකුණුම් 100 නම් 24ක් පිරිවැය වෙද්දි මේ දෙකම පිරිවැය 24ක් පිරිවැය වෙද්දි විකුණුම් මිල කීයද නිකම්ම එනවා හරිම සරලයි හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයෙන් ව්‍යාපාර මූල්‍ය සම්බන්ධයෙන් දෙවන ප්‍රශ්න පත්‍රය හා සබැඳි අනුමාන ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කළා. විශේෂයෙන්ම අනුපාත පැත්තට යොමු වෙච්ච ප්‍රශ්න ගණනාවක්ම සාකච්ඡා කරා. ප්‍රායෝගිකව ඒ ගැටලු විසඳන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. අපි මම හිතන්නේ දැන් ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් දෙවන ප්‍රශ්න පත්‍රයේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඇයි 2000 වර්ෂයේ සිට 2018 දක්වා විභාග ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරා. අනුමාන ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. ඒ නිසා ඔබට දැන් මම හිතනවා 100%ක් විශ්වාසයකින් මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න පුළුවන්. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදවලදී මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ පළවන ප්‍රශ්න පත්‍රයට දාලා විභාග ගැටලු සහ අනුමාන විභාග ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා ඉදිරි පාඩම් පරිච්ඡේදත් අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න. මොකද ඔබ විශේෂම ඔබ දන්නවා විශාල පිරිසක් උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවේ ලියන විශාල පිරිසක් ලකුණු අඩු කරගන්න මොකෙන්ද මේ පේපර් එකෙන් නෙවෙයි ෆස්ට් පේපර් එකෙන්. ඒ නිසා ඒ ෆස්ට් පේපර් එකට විශාල අවධානයක් යොමු කරන්න ඕනේ. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් එහෙනම් ඒ සදා සූදානම් වෙන්න බලමු.